නමස්කාරී කියන පංච සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสรณสหิตโอපංචසීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදුපසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමාපියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු වූ සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා
දෙවනුවද මම සමා කර ගනිමි. මට සමාවන සේක්වා. තුන්වෙනුවද මම සමා කර ගනිමි. මට සමාවන සේක්වා. බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි. ඉමහං බන්තේ අත්තභාවං තුම්මාකං පරිචජාමි. මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා. නවආරාදී බුදු ගුණ සිතේ ඇති කරගන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති. ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු. බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ සබිය කියලා පරිබ්‍රාජකවරයෙක් බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට පැමිණියා. මේ සබිය පරිබ්‍රාජක තමන්ගේ සහලේ ඥාති දෙවියෙක් එක්තරා රාත්‍රියක සබිය පරිබ්‍රාජකට ප්‍රකාශ කළා, මේ කාරණා යම් ශාස්ත්‍රවරයෙකුගෙන් විමසා සිටියාම ඒවට නිසි පිළිතුරක් ලදොත් ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ ළඟ බඹසර වාසය කරන්නේ කියලා. පරිබ්‍රාජකවරු කියලා කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායක්, කහ වස්ත්‍ර අඳින, තනින් තන සැරිසරන
ගිහි ජීවිතයේ අතහැරපු පිරිසක් විවහාර වශයෙන් ඒ පරිබ්‍රාජක සබිය පරිබ්‍රාජක ඒ සහලේ ඥාති දෙවියා විසින් ප්‍රකාශ කරපු ආකාරයට එදා දඹදිව වාසය කළ විවිධ ශාස්ත්‍රූන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්න විමසා සිටියා. ප්‍රශ්න කියලා කියන්නේ පින්වත්නි ප්‍රශ්නයක් හැටියට වඩා එදා දඹදිව තිබුණා විවිධ නම් වලින් හඳුන්වා ගනිපු ශාස්ත්‍රවරු. සමහර අයට බ්‍රාහ්මණ කිව්වා, සමහර අයට මුනි කිව්වා, සමහර අයට කිත්තජින කිව්වා, සමහර අයට වේදභූ කියලා කිව්වා, සමහර අයට සරුවඥ කිව්වා. මේ විවිධ නම් වලින් හඳුන්වාගෙන විමුක්තිදායකයන් හැටියට පෙනී සිටි විශාල පිරිසක් මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලේ වාසය කළා. ඒ නිසා මේ සබිය පරිබ්‍රාජක තුමා එදා කීර්තිදර ශාස්ත්‍රවරුන් වන පූර්ණ කාශ්‍යප, අජිත කේස කම්බලි, මක්කලි ගෝසාල, සංජය බෙල්ලට්ට පුත්ත, නිගණ්ඨ නාත පුත්ත ආදී විවිධ ශාස්ත්‍රවරුන් ළඟට ගිහිල්ලා අර දෙවියා සඳහන් කළ ප්‍රශ්න විමසා සිටියා. කාටද මේ අනන්ත ජින කියන්නේ? කාටද කිත්ත ජින කියන්නේ? කාටද බ්‍රාහ්මණ කියන්නේ? කාටද සරුවඥ කියන්නේ? ආදී වශයෙන් ප්‍රශ්න විමසා සිටියා. ඒ ප්‍රශ්නවලට උත්තරේ ලැබෙනවා වෙනුවට මේ පරිබ්‍රාජකතුමාට ඒ ප්‍රශ්න අහන්න තබා අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ හැම අවස්ථාවදීම කෝපයත් ඒ වගේම ප්‍රශ්නේ මගහැරීමක් කියන කාරණා තමයි මූණ පාන්න සිද්ධ වුනේ. නිසි හේතු සාධක සහිතව කිසිම පිළිතුරක් ලබා ගන්නට ලැබුණේ නැහැ. සබිය පරිබ්‍රාජක ඒ වෙලාවේ කල්පනා කළා මේ දඹදිව මෙතරම් ශාස්ත්‍රූරු වාසය කළත් මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබා ගන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා මේ පැවිදි ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ගිහි ජීවිතයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ පරිබ්‍රාජක ජීවිතය අත්හරින්න ඕන කියලා කල්පනා කළා. ඒ වෙලාවේ සිහියට ආවා පැවිදි බවින් දහර කෙනෙක් වුණත් ඒ වගේම වයසින් දහර කෙනෙක් වුණත් තරුණ කෙනෙක් වුණත් ගෞතම බුදුරජාණන් වහන්සේ ඊටාම කීර්තිමත් මහා ඥානවන්ත කෙනෙක් හැටියට විශාල ශිෂ්‍ය පිරිසක් සහ පිරිවරාගෙන වාසය කරන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ගැන කල්පනාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට රජගහ නුවරට පැමිණියා. පැමිණලා මේ සබිය පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කළෙත් නැහැ, වැන්දෙත් නැහැ. ඔහු පරිබ්‍රාජකෙක් නිසා වෙන්න ඇති. ඉඳුරාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කළා, ස්වාමීනි මම පැමිණියේ ප්‍රශ්න කීපයක් දැනගන්න, ඒවට මට උත්තර ලබා දෙන්නී කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මද සිනහවෙන් යුක්තව මේ පරිබ්‍රාජකට ප්‍රකාශ කළ, ඔබ දුර සිට නේද පැමිණියේ? ඔබට විශාල ප්‍රශ්න ගොඩක් තියෙනව නේද? ඒ හැම ප්‍රශ්නයක්ම තමන්ගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මගෙන් විමසා සිටින්න. ඒ හැම ප්‍රශ්නයකටම මම මුල ඉඳලා උත්තර දෙනවා. උත්තර ප්‍රකාශ කරනවා. ප්‍රශ්න විසඳනවා.
ඒ වෙලාවෙම සතුටක් ඇති වුණා මේ සබිය පරිබ්‍රාජකතුමාට. අනිත් ශාස්ත්‍රවරුන්ට වඩා මේ බුදුරජාණන් වහන්සේ වෙනස්. එක ෂණ මාත්‍රයක්වත් විනාඩි ගාණක්වත් Tamanට අවස්ථාවක් නුදුන්නු ශාස්ත්‍රු අතර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ කැමැති තාක් ප්‍රශ්න විමසා සිටින්ට ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒ විදියට සබේ පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාද හිතක් පහළ වුණා ඒ මොහොතේම. ඒ ප්‍රසාද සිතත් එක්කම සබිය පරිබ්‍රාජක පින්වත්නි මේ සුත්ත නිපාතයේ තියෙන සූත්‍රයක් ප්‍රශ්න අර විදිහේ වචන 20ක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඉතින් ඒ දිග සූත්‍රයක්නේ ඒ වචන 20ටම බුදුරජාණන් වහන්සේ දීපු උත්තර ඒ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන ඒවා ටිකක් ගැඹුරුයි. මොකද බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම වැඩ වාසය කරන්නේ මේ සම්මත අපි හදාගත්ත ලෝකයේ තුල නෙමෙයි. සත්‍ය ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ. ඒ සත්‍ය ලෝකයේ ඉඳගෙන ප්‍රකාශ කරන බොහෝ දේවල් පින්වත්නි මේ සම්මුති ලෝකය ආරූඪ කරගත් අසෘතවත් පුතුජනයාට ඉඳුරා වැටහෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. ඒක බොහොම ටික දෙනෙකුට තමයි ඒ වැටහීම් ඇති වෙන්නේ. ඒකත් කාලයක් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබන පුරුද්දකින් තමයි ඒ ධර්මය වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න 20 ගැනම අපිට ප්‍රකාශ කරන්නට අවස්ථාව නෙවෙයි. නමුත් ප්‍රශ්න කීපයක් සබිය පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටපු අපි මේ අනුශාසනාව හැටියට මාතෘකා කළා, අදහස් කළා. සබිය පරිබ්‍රාජක විමසා සිටින බුදුරජාණන් වහන්සේගෙන් කං කෙත්ත ජිනං වදන්ති බුද්ධා. බුදුරජාණන් වහන්සේ කෙත්ත ජින කියලා කියන්නේ කාටද? කුසලං කේන කතංච පණ්ඩිතෝති. කුසලයේ කියන්නේ මොකටද? පණ්ඩිතයයි කියලා කියන්නේ කාටද? මුනිනාම කතං පෞච්ඡති. මුනිවරයා කියලා කියන්නේ කාටද? පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. මේ ගැටළු වලට මට උත්තරයක් දෙන්න භාග්‍යවතුන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙතනත් වචන හතරක් තියෙන ප්‍රශ්න හතරක් හැටියට. කෙත්ත ජින කියන්නේ කාටද? කුසලයේ කියන්නේ මොකටද? පණ්ඩිතයයි කියන්නේ කාටද? මුනිවරයයි කියන්නේ කාටද? එතකොට බුදුරජාණන් වහන්සේ සබියට ප්‍රකාශ කරනෝ කෙත්තානි විචේය කේවලානි දිබ්බං මානුසිකංච බ්‍රහ්ම කෙත්තං සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තු කෙත්ත ජිනෝ තාදි පෞච්ඡතේ තතත්තා. තත කියලා කියන්නේ පින්වත්නි සත්‍ය කියන එක. දැන් චතුරාර්ය සත්‍යයට තත කියන වචනේ පාවිච්චි කරනවා. තත සත්‍ය. අපි තථාගත කියලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒ සත්‍යේ පිහිටි ඒ අනුව ගිය කියන එකයි තථාගත කියන්නේ. තතත්තා කියලා කියන්නේ එසේ. එසේ කියලා කියන්නේ
ඒ සත්‍යයේ පිහිටි කියන එකයි. එතකොට සත්‍යයත් රහතන් වහන්සේත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේත් අතර වෙනසක් නැහැ. තතත්තා ඒ වූ ඒ සත්‍යයි බුදුරජාණන් වහන්සේ එකයි. රහතන් වහන්සේ එකයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සබියේ ඇහූ පළවෙනි එකට කෙත්තානි විචය කේවලානි. කේවල කියලා කියනවා වෙනම කියන අදහස. නමුත් කේවල කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ හුදකලාව කියන එකට. වෙනම හුදකලාව බලන කෙනෙකුට කෙත්තානි විචය විමසීමෙන් හුදකලාව බලන කෙනෙකුට ශේස්ත්‍රය දෙස. කෙත්ත කියලා කියන්නේ ශේස්ත්‍රය. දැන් කුඹුරු කියලා කියනවා කෙත්ත. කෙත ශේස්ත්‍රය කියන්නේ යමක් රෝපණය කළ උපදවන තැන. ලබා ගන්න තැන. එතකොට බුදුරජාණන් වහන්සේ කෙත්ත කියන වචනේ පාවිච්චි කරන්නේ පෙළේ පින්වත්නි කම්මං කෙත්තං විරූහති. කෙත්ත කියලා කියන්නේ කර්මයට නමක්. කර්මය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ඇලීම් සහිත ගැටීම් සහිත මුලාවීම් සහිත මේ සිතිවිලිත් එක්ක යම් කිසි ක්‍රියාවකට එකතු වෙන එකට තමයි කර්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙත්ත කියන වචනේ පාවිච්චි කළේ කම්ම කියන වචනයටයි. කම්ම කියන්නේ ක්‍රියාව. දැන් අපි මේ ලෝකයේත් එක්ක නිරන්තරවම ක්‍රියාවක ඉන්නවා. ඒකටනේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නහයෙන් ගඳ සුවඳ ගන්නවා, දිවෙන් රස ගන්නවා, ශරීරයෙන් ස්පර්ශ කරනවා, මනසෙන් ධම්ම ගන්නවා. එතකොට මේ ලෝකයේත් එක්ක නිරන්තර ගණදුනුවක් කරනවා. මේකට තමයි කම්ම කියලා කියන්නේ. කර්මය. ඒ කර්මය තුල තියෙනවා පින්වත්නි දැන් මේ අසෘතවත් පුදුජනයා පිළිබඳවයි මෙතන පෙන්වන්නේ. සුද්ධං ධම්මං කියන වචනේ සුද්ධං ධම්මං කියලා කියන්නේ පිරිසිදු ධර්මය අනුව නෙවෙයි සත්පුජ්‍යල සංඥාවෙන් යුක්ත සක්කාය දිට්ඨියෙන් යුක්ත තැනැත්තා. ඒ ක්‍රියාවනේ මේ කම්ම කියන වචනෙන් මෙතන පෙන්නන්නේ. පින්පව් උපදවන ක්‍රියාව කම්ම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කර්මය කෙත ශේස්ත්‍රය හැටියට පෙන්වනවා. ශේස්ත්‍රය කියන්නේ අපි වපුරන තැන, උපදවන තැන. ඉතින් වපුරවන්නේ මොකද්ද? විඥානං බීජං තණ්හා ස්නේහි. විඥානය නැමැති බීජයි තෘෂ්ණාව නැමැති දියසීරාවයි. එතකොට කර්මය නැමැති ශේස්ත්‍රය තුල විඥානය නැමැති බීජය තෘෂ්ණාව නැමැති ජලය මුල් කරගෙන අපි ශේස්ත්‍රගත කරනවා. හැම අරමුණක් පාසාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් හැම අරමුණක් පාසාම අපි ශේස්ත්‍රගත කරනවා. අපි උපදවනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබියට පෙන්වුවේ කේවලානි හුදකලාව මේක බලපං. දැන් මේ තමන් හැමතිස්සෙම ගොවිකමක් කරනවා. කෙත්තානි විචය කේවලානි.
එතකොට මේ ගොවියෙක් නිකං ගොවියෙක් නෙවෙයි අත් වශයෙන් මේක අපි කසීබාරද්දා සූත්‍රයේ කිව්වේ අඳ ගොවියෙක්. අඳ ගොවියා කියලා කියන්නේ මේ විවහාර මාත්‍රය තුල පාවිච්චි කරන හැම සංසිද්ධියක්ම තමාට අයිති එකක් නෙවෙයි මේ ලෝකේ විවහාර කරන පොදු දේවල්. තමන්ට අයිති නෑ පොදු දේවල්. ඒව තමයි අපි වචන හැටියට පාවිච්චි කරන්නේ. දේවල් හැටියට, නම් හැටියට, ස්ථාන හැටියට, පුජ්‍යලෝ හැටියට පාවිච්චි කරන විවහාර මාත්‍රය. ඒවයි සත්‍යයක් නෑ. ඒක අපි විවහාර මාත්‍රයක් හැටියට මේ ලෝකේ ජීවත්. නමුත් ලෝකයා හැම මොහොතකම ඒක මත පිහිටලා ඉන්නවා. ඒ නිසානේ කිව්වේ අක්කේය සංඤිතෝ ලෝකෝ. නම් කර කියන දේවල් පිළිබඳ සංඥාවෙන් යුක්තයි හැමතිස්සෙම මිනිස්සු. ඒක තමයි මේ අපි දන්නවා තියෙනවා කියලා ගන්නේ අර සංඥාවයි. නම් කර කියන දේවල්. නම් කර කියන දේවල් පිළිබඳ සංඥාවෙන් යුක්තයි ලෝකය හැමතිස්සෙම. ඒක මත පිහිටලා තියෙනවා. ඒක ගැන හැමතිස්සෙම හිතනවා. එතකොට මේ කුෂ්කර්මය එහෙම නැත්නම් මේ ගොවියෙක් හැටියට තමන් කර්මය නැමැති බීජ උපදවමින් රැස් කරමින් මේ වාසය කරනෝ ඒවයි විපාක තමයි පිම්පව්. පිම්පව් වශයෙන් අපි සංසාරේ නැවත නැවත ගමන් කරනවා. ඒ ගොවිතැනෙන් අපේ දුක නැති වෙන්නේ නැහැ. දැන් ගොවිතැන් කරන්නේ දුකක් නැතුව ජීවත් වෙන්න. දුක නැති වෙන්නේ නැහැ. දුක වැවෙනවා, දුක පවතිනවා, දුක තහවුරු කරනවා. අපි සසරට අරගෙන යනවා. එතකොට පේනවා දැන් අපිට සුද්ධ ධර්මයක් හැටියට ගත්තොත් මේ ඇහි කෙනෙක් නැහැ. බාහිර රූපාරම්මණයක් කෙනෙක් නැහැ. ඊළඟ රූපය පේනවා කියන හිතටත් කෙනෙක් නැහැ. ඒ රූප විඥානේ එහෙම නැත්නම් චක්කු විඥානේ එකෙත් කෙනෙක් නැහැ. තින්නම් සංගති පස්සෝ ස්පර්ශය කියන එකෙත් කෙනෙක් නැහැ. වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං මේ විදියට අපි නුහුරට යනවා. වැරදි මාර්ගයට ගමන් කරනවා. අර සුද්ධ ධර්ම එක පැත්තකින් තියෙනවා ඒවා ඒ සුද්ධ ධර්ම වල ලක්ෂණය මොකද්ද? මේ ඇහැ අනිත්‍ය බවට පත් වෙනවා, විපරිණාම තත්ත්වයට පත් වෙනවා. එපමණයි. රූප අනිත්‍යතාවට පත් වෙනවා, විපරිණාම බවට පත් වෙනවා. චක්කු විඥාන අනිත්‍ය බවට පත් වෙනවා, විපරිණාම බවට පත් වෙනවා. ඒ අරනකොට ඒකේ මොකක්වත් නැහැ. දුක් කියන වචනයක් ඇහි නැහැ. රූපෙත් නැහැ. චක්කු විඥානෙත් නැහැ. ඒ සුද්ධ ධර්මවල ඒ සුද්ධ ධර්ම වලින් එතෙන්ට තමයි කියන්නේ අර තත භාව තත වචන කියලා කියන සත්‍ය වචනය එතන තමයි තියෙන්නේ. නමුත් ඒ සත්‍ය වචනේ නෙවෙයි මේ විවහාරය තුල ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි ලෝකයා. මමේ මාගේ කියන ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක ප්‍රකාශ කරනෝ මහණෙනි මේ සුළු කාලයක් ජීවිතේ ගත කරන මේ මිනිස්යෝ ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි. එහෙම බලනකොට මේ දෙවිවරු බ්‍රහ්මවරු කල්ප ගණන් එහි ඉන්නයි. ඒ අයට ආත්ම දෘෂ්ටියක් ඇති වෙන එක පුදුමයක්ද මහණෙනි කියලා අහනවා. මේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන මිනිහ ළඟ මේ තරම් ආත්ම දෘෂ්ටියක් තියෙනවා නම් අර කල්ප කෝටි ගණන් ජීවත් වෙන බ්‍රහ්මයා ළඟ බග බ්‍රහ්මයා ළඟ ආත්ම දෘෂ්ටියක් තියෙනවා කියන එක පුදුමයක්ද?
එතකොට පින්වත්නි අපි ආත්ම ස්නේහයෙන් යුක්තව පුජ්‍ය කෙනෙක් නිසා අපිට කර්ම ශේස්ත්‍රයක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම මේ කර්මය ශේස්ත්‍රයේ හැටියට පවත්වනවා. කුඹුරක් හැටියට. අර අශෘතවත් පුතුජනයා ආත්ම සෙනෙහින් යුක්ත නිසා අපිට කුඹුරක් තියෙනවා. කර්මයේ නැමැති කුඹුරක්. අපි මේ ඉන්ද්‍රිය ආරමුණත් එක්ක නිරන්තරයෙන්ම අපි එහි වපුරනවා. එහි ඵලයක් ගන්නවා. ඒ ඵලය තමයි පින්පව්. එහෙම නැත්නම් කර්ම විපාක. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මං කෙත්තානි විචේය කේවලානි. තිබ්බං මානුසිකංච බ්‍රහ්ම කෙත්තං. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට ඩිංගක් එහාට ප්‍රකාශ කරනවා මේ මිනිස්සුયો කරන්නේ දෙවිවරු කරන්නේත් මේකමයි. ඒගොල්ලොනුත් මේ කෙතක් ඒගොල්ලන්ටත් තියෙනවා. ඒගොල්ලොනුත් ඉන්ද්‍රිය පිනවමින් මේ කම්මං කෙත්තං කියන එක තුල තමයි දෙවිවරුත් ඉන්නේ. දිබ්බං කියලා කිව්වේ ඒ දෙවිවරු. මානුසිකංච මිනිස්සුත් ඉන්නේ එතන. ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම කෙත්තං බ්‍රහ්මයෝ ඉන්නෙත් එතන. දැන් අර ධානවලටපත් වුනහම ඒ ධානවල ධාන ආරම්මණය එතනත් මේ සිතෙන් ඉපදූ ඉන්ද්‍රිය ඥාණයෙන් ලබාගත් දෙයක්මයි එතන තියෙන්නේ. සිතෙන්ම ලබාගත් දෙයක්. ඒ නිසාම ඒකට සමාධි කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ චිත්ත සමාධිය කියලා කියන්නේ සිතෙන්ම ඉපදූ දෙයක් නිසා. එතකොට එතනත් ශේස්ත්‍රයේ තියෙන වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සබිය දිබ්බං මානුසිකංච බ්‍රහ්ම කෙත්තං. දෙවියොත් මිනිස්සුත් බ්‍රහ්මයොත් මේ කෙතෙන් අයින් වෙලා නැහැ. ඒ කියන්නේ කර්ම ශේස්ත්‍රයේ තියෙනවා කියන එකයි. කම්ම කෙත්ත කියන එක තියෙනවයි කියන එකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකෙත්ත මූල බන්ධනා පමුත්තෝ කියන්නේ යම් කෙනෙක් මිදෙනවා නම් මොහොකින්ද සබ්බකෙත්ත මූල මේ සියලුම දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන මේ අයගේ මේ කෙත එහෙම නැත්නම් කර්මයේ මූල බන්ධනෙන් අයින් වුණොත් එතකොට මේ අයට පුළුවන්කම තියෙනවා මේ කෙතෙන් ගොඩ වෙන්න. කෙතක් නැතුව වාසය කරන්න. මූල බන්ධන. සබ්බකෙත්ත මූල බන්ධනා පමුත්තෝ මූල බන්ධනා කියලා කියන්නේ පින්වත්නි දැන් මේ කර්මය කියන එක අපි ඇහෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා නහයෙන් ගඳ සුවඳ ගන්නවා ආදී වශයෙන් ප්‍රකාශ කළාට මේකේ මූල බන්ධනය මොකද්ද? මේ ක්‍රියාව තුල තියෙන්නේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ ඒ ප්‍රත්‍ය සමූහයෙන් තමයි මේ ආරම්මන නිත්‍ය සුඛ ආත්ම වශයෙන් උපදවන්නේ. මේ ප්‍රත්‍ය සමவாய் මේ ප්‍රත්‍ය නොවෙන්නට අර නිත්‍ය සුඛ ආත්ම වශයෙන්
අර රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු ගන්ට ක්‍රමයක් ඇත්තේ නැහැ. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඒ අරමුණු ගන්නේ අර ප්‍රත්‍ය මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන. විද්‍යාවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි අපි වචනවලට බරක් දීලා තියෙන්නේ. ක්‍රියාවට බරක් දීලා තියෙන්නේ. දැන් කෙනෙක් වචනයක් කිව්වහම ඒක මතක තියාගෙන ඉන්නේ බරක් තියෙන හින්දා. නැත්තම් බරක් නැත්තම් ඒ වචනේ මතක තියාගන්න මොකක්වත් දෙයක් නැහැ. වචනයක් කිව්වා ඒක ප්‍රශංසාවක් හරි නින්දාවක් හරි කරා. එතකොට නින්දාවක හෝ ප්‍රශංසාවක බරක් අපේ මනසේ තියෙන්නේ ඒ වචනෙට යම්කිසි බරක් තියෙනවා. ඒ ඇයි? නිත්‍ය සුඛ ආත්ම සංකල්පයන්ගෙන් ඒක අරගෙන තියෙනවා. ඒක අවිද්‍යාවෙන් වෙල්ලා තියෙනවා. සංකාර විඥාන නාම රූපයන්ගෙන් වෙල්ලා තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යයෙන් වෙලූ නිසා තමයි පින්වත්නි අර නිත්‍ය සුඛ ආදී වශයෙන් ඒවට ක්‍රියාවට වචනවලට බරක් අපි දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක රඳව ගන්නවා. අපි අල්ල ගන්නවා. අපි ඒ කෙරෙහි ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වන්නේ එවැනිම දෙයකින් සමහර විට. බැන්නොත් බයිනෝ. එව්වොත් ගන්නවා. ප්‍රශංසා කළොත් ප්‍රශංසා කරනවා. ඒ ආදී වශයෙන් අර ඒ විදිහේ දෙයක් මේ ලෝකේ තියෙනවා. ගැඹුරින් තේරුම් ගත්තාම ක්‍රියාවට මේ බරක් දීලා තියෙනවා. ඒ නිත්‍ය සුඛ ආත්ම සංකල්ප මුල් කරගෙන අර ප්‍රත්‍යයෙන් ඒව උපදින නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර කලින් අපි ප්‍රකාශ කරලා තිනවා මිච්ඡා පටිපදංච වෝ භික්ඛවේ දේසිස්සාමි. මිත්‍යා පටිපදා මොකද්ද? කතමාච භික්ඛවේ මිත්‍යා පටිපදා. මොකද්ද මිත්‍යා පටිපදා? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක තමයි මිත්‍යා පටිපදාව. ඒ මිත්‍යා පටිපදාව කොහෙද තියෙන්නේ? මේ ඇහෙන් රූප දකින තැන, කනෙන් ශබ්ද අහන තැන, නහයෙන් ගඳ සුවඳ ගන්න තැන තියෙන්නේ මේ ඉන්ද්‍රිය ගමනය තුල මිත්‍යා පටිපදාවක්. මිත්‍යා පටිපදාවක් කියලා කියන්නේ අර අවිද්‍යා පත්‍ය ආදී ප්‍රත්‍ය සමූහය මුල් කරගෙන නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඒ අරමුණු ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් වාසය කිරීම. ඒක ටිකක් ගැඹුරුයි. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන ඉතා ගැඹුරු තැනක්, ප්‍රායෝගික ගැඹුරු තැනක්. නිකන් වචන පාඩම් කරගත්තයි කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ අයට විදර්ශනා භාවනා කරන්න ඕන නම් මෙතෙන්ට එන්න. එතෙන්ට භාවනා කරනවා. එතන තමයි අපි යෝනිසෝ මනසිකාරය උපදවන්න ඕන. යෝනිසෝ මනසිකාරය උපදවන්න ඕන. උපදින තැනෙම්ම සබ්බ මූල බන්ධනා කියපු සබ්බකෙත මූල බන්ධනා මේ ශේස්ත්‍රයේ උපදින තැන මූල බන්ධනය උපදින තැන අර අවිද්‍යා ආදී ධර්ම උපදින තැනම තේරුම් ගැනීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතන වාසය කරොත් අපිට අර තණ්හා දිට්ඨි මාන වශයෙන් එහෙම නැත්නම් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරමුණු ගැනීම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට ඒ ගන්නෝ වගේම පාලනය කිරීමේ හැකියාවකුත් මිනිස්යාට තියෙනවා. විචාර බුද්ධියක් තියෙන නිසා ඒ හැකියාව දෙපැත්තට තියෙනවා. ගන්නත් පුළුවන් ඕනනම් නොගෙන ඉන්නත් පුළුවන්. ගැනීමට යම් හැකියාවක් පුරුදු කරලා තියෙනවා නම් නොගැනීමටත් ඒ හැකියාවක් පුරුදු කරන්න ඕන. ගැනීමට අර ඇලීම් ගැටීම් බහුල විදියට පුරුදු කරා නම් නොගැනීමට සති සම්පජානාදී ගුණධර්ම දියුණු කිරීම නොගැනීමට පුරුදු කරන්න වෙනවා බහුල වශයෙන්.
ඒ පුරුදු කිරීමේ ඒක නොගැනී වාසය කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක පින්වත්නි මේ ශාසනයේ තියෙන ඊටාම විවෘත භාවනාවක්. ඥාන සම්ප්‍රයුක්ත මිනිසයාට පැවරී ඇති විවෘත භාවනා විදියක්. මේ ඉන්ද්‍රිය සම්බන්ධව මේ කෙත්ත කිව්ව මේ කර්මය පිළිබඳ මේ ගොවිතැන පිළිබඳ සසර බොහෝ කල මේ ගොවිතැන කරමින් මේ වෙනකොටත් ඒ ගොවිතැන කරමින් අපි ආශය කරනෝ ඒකෙන් ලබන සැපයක් නැහැ. දුක තමයි ලබන්නේ. ඒ දුක ලබනවයි කියන එක තේරුම් ගත්තොත් ඒ ඇත්තා මේ ශේස්ත්‍රය හදන එක එතකොට අර තමා සක්කාය දිට්ඨියෙන් නැගී හිටීම ගොවියෙක් හැටියට ඊළඟට මේ ශේස්ත්‍රය කර්ම ශේස්ත්‍රය හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සබ්බකෙත්ත මූල බන්ධනා කියලා දේශනා කළේ. එතකොට දැන් මේ සබිය පරිබ්‍රාජක දැන් කෙත්තජින කියන වචනේ දඹදිව තියෙන මේ ශේස්ත්‍ර සමහර අය කුඹුරු ආදී දේවල් කරලා ඒවයින් ලබාගත් ධනය සම්බන්ධව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒවා වෙන කෙනෙකුට පවරලා දීලා නිදහසේ ඉඳීම සම්බන්ධව මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික ජීවිතේ නේ විග්‍රහ කරන්නේ ඒකේ. ඉතින් ඒක හරි මිහිරි වචනයක් බවට පත් වුණා මේ සබියට. මොකද සබිය ගිහි ජීවිතය අතහැරලා කහරෙද්දක් ඇඳගෙන ඉන්න එක්කෙනෙක් පරිබ්‍රාජකෙක් ශ්‍රමණ සම්ප්‍රදායක් කෙනෙක්. ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ අය බොහෝ විට උත්සාහ කරනෝ මේ දුකෙන් නිදහස් වෙන්නේ තැන් තැන් වල සැරිසරමින්. බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන දේ එතකොට හේතු ප්‍රත්‍ය සහිතව පෙන්වන්නේ තමා තුල. එතකොට යම්කිසි ප්‍රශ්නයකට උත්තරේ තමා ළඟම තියෙනවා නම් ඒක ඊටාම වැදගත් දෙයක්. දැන් ওই සමහර බෙහෙත් ගන්න ෆාමසි වලට ගිහිල්ලා තියෙනවා මමත්. ඒ ගියාම සමහර අලුත් ළමයි ඉන්නවා. ඒ ළමයන්ගෙන් ඒ බෙහෙත ඉල්ලුවාම ඒ බෙහෙත එක සැරේටම කියනවා නෑ කියලා. එතන අයිතිකාරය ඇවිල්ලා කියනවා නැත්නම් මොකද මේ තියෙන්නේ මේ කියන. බෙහෙත තියෙනවා. බෙහෙත නැති බව ප්‍රකාශ කරනවා. තමා ළඟ තියෙනවා. ඒ වගේමයි දැන් මේ තියෙන ගැටලු වලට උත්තර තමා ළඟ තියෙනවා. නමුත් උත්තර නැහැ කියන අදහසින් උත්තරය හොයන්න යන වෙන එක්කෙනෙක් ළඟට. ගිහිල්ලා මොකක් හරි බොරු ගොඩක් අහගෙන ඉන්නවා කිසිම විචාරයක් නැහැ අවිචාර විදියට අහගෙන ඉන්නවා. ඉතින් අහගෙන ඉඳලා ඇවිල්ලා ඉතින් මොනවා හරි දෙයක් කරන්නේ කියලා ඉතින් ඉන්නවා ඉතින්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ කර්මය ශේස්ත්‍රයේ හැටියට පෙන්නවා. හැමතිස්සෙම මෙතන අඳගොවියෙක් හැටියට ඉදිරිපත් වෙමින් මේ පින්පව් උපදවන අස්වැන්නක් ලබා ගන්න බව තමයි මෙතනින් බුදුරජාණන්. ඒ නිසා තමයි කෙත්තානි විචේය කේවලානි. හුදකලා බලපන්. හුදකලා කියන වචනේ ඊට ගැඹුරු එකක්. හුදකලා කියන්නේ කැලේක තනියෙන් ඉඳීමවත් පන්සලක තනියෙන් ඉඳීමවත් ගෙදරක තනියෙන් ඉඳීමවත් නෙමෙයි. හුදකලාව කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංජානනය කියන එක විවහාර මාත්‍රයත් එක්ක පැටලෙලා තියෙන මමය මාගේ කියන දෘෂ්ටිය තහවුරු කරපු දෙයක්. ඇහෙන් රූප බලන මේ ඉන්ද්‍රිය දැනුම ලෝකෙන් අපි ලබා ගන්නපු දේ. එතකොට මෙතන
ඒ ලැබිච්ච ආගන්තුක ධර්මත් එක්ක අපේ හුදකලාව අයින් වෙලා තියෙනවා. හුදකලාව කියලා කියන්නේ අර සුද්ධ ධර්ම කියන එකයි. සුද්ධං ධම්මං සමුප්පන්නං කියලා අර අදිගුත්ත මහරහතන් වහන්සේගේ බණ කිව්වේ. මේ සුද්ධ ධර්මය ඇති වෙනව නැති වෙනව පේනවා. එච්චරයි. මොකක්වත් නැහැ මේකේ. කෙනෙක් නැහැ, දෙයක් නැහැ, ආදි වශයෙන් නැහැ. ඊතර තමයි හුදකලාව තියෙන්නේ. දැන් බුද්ධ ශාසනය හුදකලාව කියන වචනේ පාවිච්චි කරන්නේ මහා ගැඹුරු අදහසකින්. අපිට ඕන අදහස් ගන්න බෑ. අපිට ඕන අදහස් ගත්තොත් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. හුදකලාව කියන එක තියෙන්නේ පින්වත්නි අර බාහිර ආගන්තුකව පැමිණිච්ච මේ ඉන්ද්‍රිය සංජානනයට ඔබ්බෙන්. එතකොට මේ ඉන්ද්‍රිය සංජානනයෙන් ලබා ගනිපු දැනුමත් එක්ක අපි හරියට යටිකුරු වෙලා වගේ. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටය හැටියට අපි හිතාගෙන වැඩ කරනවා. දුක් දේ සැප හැටියට හිතාගෙන වැඩ කරනවා. අනාත්ම දේ ආත්ම හැටියට හිතාගෙන වැඩ කරනවා. එතකොට හරියට අපි යටිකුරු වෙලා වගේ. මුණින් නැමිලා වගේ. යථාර්ථයට පිටුපාලා වගේ. එතකොට අපි සත්‍ය දන්නේ නැහැ. ඒ මොකද මේ ඉන්ද්‍රිය ඥානණයෙන් අපිට වෙච්ච දේ. අර සත්‍ය කියන එක ඊට වඩා සියුම් එකක්. අන්නේ සත්‍ය එක්ක බැඳෙන එකට කියනවා හුදකලාව කියනවා. කිත්තානි විචය කේවලානි. එතකොට මේ කෙතේ කර්මකාරකයක් නැති වෙනකොට කියන්නේ ගොවියෙක් නැති වෙනකොට කෙතකුත් නැති වෙනවා. දිට්ටි අපේ අයින් වෙනකොට. එතකොට ඇහෙන් බලන දෙයට බරක් දෙන්නේ නැත්නම් අහන දෙයට බරක් දෙන්නේ නැත්නම් ක්‍රියාවට බරක් දෙන්නේ නැත්නම් ඒ කියන්නේ අර නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නෙ නැත්නම් පින්වත්නි ඒ තැන්වල ඒවා උපදිලා නැති වෙලා යනවා. වෙන මොකක්වත් ඒකේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙත්තානි විචේය කේවලානි දිබ්බම් මානුසිකංච බ්‍රහ්ම කෙත්තං මේ දෙවිවරු බ්‍රහ්මයෝ මිනිස්සු ඉන්නේ මෙතන. මේ ඉන්න තැනින් සබ්බකෙත්ත මූල බන්ධනා මේ අවිද්‍යා ආදී මේ ඉන්ද්‍රිය සංජානනයේදී සිද්ධ වෙන ස්වභාවය අපිට වෙනස් කරගන්න පුළුවන් නම් ඒකෙන් නිදහස් වෙනවා නම් අන්නේ නිදහස් වෙච්ච එක්කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙත්ත ජිනෝතාදි පෞච්චති තතත්තා අන්න යාට තමයි සබිය කෙත්ත ජින කියලා කියන්නේ. හරි ලස්සනට බුදුරජාණන් උත්තරේ දුන්නා. කෙත්ත ජින කියන්නේ කවුද කියලා ඇහුවනේ. කෙත්ත ජිනෝතාදි පෞච්චති තතත්තා එසේ වූ තාදී උතුමාට තාදී කියලා කියන්නේ මේ ධර්මවලදී නොසැලෙන ගතිය, සැලවීමක් නැති ගතිය. ලාභය කියන එක ළඟදිත් ආදී, අලාභය කියන එක ළඟදිත් ආදී. සැප ළඟදිත් ආදී, දුක ළඟදිත් ආදී, නිന്ദාව ළඟදිත් ආදී, ප්‍රශංසාව ළඟදිත් ආදී. අනතාදී කියනුනේ. ඇයි ඒ නිന്ദා ප්‍රශංසා කියන ධර්ම මූලය හොයාගත්තාම මූලයම අත්හැරලා තියෙන්නේ. ඒ නිසා ඒකට ලාභය වගේම අලාභයේදීත් ආදී කියලා කියන්න බෑ.
මූලයේම අත්හැරලා තියෙන නිසා ලාභේදිත්තාදී අලාභේදිත්තාදී නින්දාවේදිත්තාදී ප්‍රශංසාවේදිත්තාදී කොහෙද ඒක ප්‍රකාශ කරන්නේ? බොහොම ලස්සන සූත්‍රයක් අපි දේශනා කරලා තියෙන ඒකනේ. කාලකාරාම සූත්‍රය. එතකොට කෙත්ත ජිනෝ තාදි තතත් පමුච්චති තතත්තා මිදුණු තතත්තා ඒ සුද්ධ ධර්මයේ යුක්ත ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට අවබෝධ කරපු විපරිණාම ධර්මයේ හැටියට අවබෝධ කරපු තතත්තා ඒ වූ තාදී උතුමාට කෙත්තජිනෝ කෙත්තජිනේ කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්න 20කට උත්තර දෙන්න කොහොමද මේක ප්‍රශ්න? හැබැයි ඔයි කියපු ටික හොයාගන්න බෑ පෙළේ සිංහල පරිවර්තනේ බැලුවොත්. ඕන්නම් කියවල බලන්න සුත්ත නිපාතේ. ඔයි කියන්නේ වැත්තේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටී මොකද්ද මේ කුසලය කියන එක මොකද්ද කියන එක. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දැන් ප්‍රශ්න කීපයක් නේ මෙතන තිබුණේ. කං කෙත්තජිනං වදන්ති බුද්ධා කුසලං කේන කතංච පණ්ඩිතෝ. කුසලී කියන්නේ මොකද්ද? කුසලය තෝරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෝසානි විචේය කේවලානි දිබ්බ මානුසිකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල බන්ධනා පමුත්තු කුසලෝ තාදි පෞච්චති තතත්තා. කුසලයේ කියන එක බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන විදිය. කෝසානි විචේය කේවලානි. එතකොට විමසීමෙන් හුදකලාව බලන කෙනෙකුට කෝසානි දිබ්බ මානුසික බ්‍රහ්ම කෝසං මේ දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කෝස පේනවා. කෝසය කියලා කිව්වේ දැන් පටපණුව කෝසයක් හදාගන්න අපි ඒක ඌව තම්බලි වල පටරෙත් දැම්මහ ගන්න. දැන් කෝසය කියලා කියන්නේ යමක් හදනවා. ඉතින් අපි කෝසයක් හදනවා කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් උපදවනවා. මොකද්ද උපදවන්නේ? ප්‍රතිසන්දි විඥානයක් උපදවන එක තමයි කෝසය. ඒ කෝසයකට ගියාට පස්සේ ඒ කෝසයේ තියෙනවා පින්වත්නි කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියන ධර්මය. අපි නැවත ඉපදීමට ඌමනා කරන දේ එතන ඇති කරලා තියෙනවා. යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. අපි කතා කරන මේ මොහොතේ ඉන්න ඒ වගේම කල්පනාවට උපදවන අනුශය ධර්ම හැටියට උපදව ගන්න අරමුණක් මාර්ගෙන් මේ ප්‍රතිසන්දි විඥානය අවදි කරනවා. ප්‍රතිසන්දි විඥානය උපදවන නැකිටවනවා. කෝසය කිව්වේ ඒකයි. කෝසයක් හදනවා හැමතිස්සෙම. ඉතින් අපි කෝසයකට යන්නේ නැතුව ඉන්නේ කොහොමද ක්‍රියාව තුළ? කෝසානි විචේය කේවලානි දිබ්බම් මානුසිකංච බ්‍රහ්ම කෝසං. දෙවි බවට හෝ මිනිස් බවට හෝ බ්‍රහ්ම බවට හෝ යන්නේ අර කෝසයක් හදන නිසා. කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් හදන නිසා.
ප්‍රතිසන්දි විඥාණය තුල පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ පෙන්නන රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන උපාදාන පහකින් යුක්තයි. ඒ උපාදාන වලින් පරිබාහිර වූ ප්‍රතිසන්දි විඥානයක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපිට ඕනේ ඒවා කියන්න බෑ නිසා. සූත්‍රවලම තියෙනවා. එතකොට ඒ දෙවියෙක් බවට පත් වෙන ප්‍රතිසන්දි විඥානය අරමුණත් එක්ක අපි කෝෂේ එතන හදනවා. මනුෂ්‍ය බවට පත් වෙන, බ්‍රහ්ම බවට පත් වෙන ධානා සිත්වල එතනත් ප්‍රතිසන්දි විඥානයක් තමයි කෝෂ ගත කරන්නේ. සබ්බ කෝෂ මූල බන්ධනා. එතකොට එතනත් බුදුරජාණන් වහන්සේ මූල බන්ධනයේ හැටියට පෙන්නන්නේ මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප ධර්ම මුල් කරගෙන තමයි මේ ප්‍රතිසන්දි විඥානයක් උපදින්නේ. ඒ ප්‍රත්‍ය ධර්ම මුල් කරගෙන තමයි ප්‍රතිසන්දි විඥානයක් උපදවන්නේ. කෝෂයක් හදන්නේ, කෝෂයක් විවන්නේ, කෝෂයක් ඇතුළට යන්නේ. දැන් අපපතිට්ඨිත විඥානයක් ගැනනේ බුදුරජාණන් වහන්සේ පෙන්නවනේ. අපපතිට්ඨිත විඥානය කියලා කියන්නේ කෝෂයක් ඇතුළට නොගිහිපු විඥානය. ඒ විඥානය මොකක්ද? දැන් අපි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන. චක්කු විඥාන කියන්නේ රූප පේනවා කියන හිත. ඇහෙනවා කියන හිත. රස දැනෙනවා කියන හිත. ඇහැති වුණට පේන්නේ නැහැනේ. ඒකට හිතක් රූපයක් දකින්න ඒ චක්කු විඥානයක් පහළ වෙන්න ඕනනේ. අපපතිට්ඨිත විඥානයක් ඒක. ඒක පැලවෙන්නේ නැහැ. නමුත් අර පතිට්ඨිත විඥානයක් තුල පින්වත්නි අතන තියෙනවා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම මූලික කරගෙන හටගත්තා වූ ප්‍රතිසන්දි හිතක්, පතිට්ඨිත විඥානයක්. එතකොට මේ පතිට්ඨිත විඥානය දැන් අපි මරණ මොහොතේදී සම්මත මරණයට පත් වෙන මොහොතේදී අපි මේ අරමුණු වල හැමතිස්සෙම කෝෂගත වෙවි අරමුණෙන් අරමුණම ප්‍රතිසන්දි සිත් පහල කරමින් වාසය කරනවා. එතකොට කෙනෙක් අහනවා දැන් මේ ෂණිකව මැරුණා එයාට කොහමද හිත කියලා. ෂණික කියලා කතාවක් නැහැ නේ. හැම මොහොතකම අරමුණෙන් අරමුණ ප්‍රතිසන්දි සිත් උපදවමින් වාසය කරනවා. එතකොට ඒ ප්‍රතිසන්දි පරම්පරාවක් එකම විඥානයක් නෙමෙයි. සාතිහාඳුරන්ට කිව්ව එකම විඥානයක් නෙමෙයි. අර ප්‍රත්‍යයෙන් හටගන්න පටිච්චසමුප්පන්න විඥානයක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පටිච්චසමුප්පන්න විඥානයක් කියන එක තමයි සාතිහ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වෙනස් වෙන ඊතා වේගෙන් බිඳෙන එකක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ එකම විඥානයක් නෙවෙයි. සබ්බකෝෂ මූල බන්ධනා කියලා කිව්වේ මේ ප්‍රතිසන්දි විඥාන ඉපදවීමට අර ආපු ප්‍රත්‍ය අවිජ්ජා සංකාර ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ එතනත් පෙන්වන්නේ. කුසලෝ තාදි පෞච්චතේ තතත්තා.
ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් හදන්නේ නැති. එහෙමත් නැත්තම් පින්වත්නි පංච උපාදානස්කන්ධයක් උපචය කරන්නේ නැති. කුසලෝතාදි පෞච්චතේ තතත්තා අන්න ඒ කෙනාට කියනවා ඒකට කියනවා කුසලයේ කියලා. ඕන දැන් අපි කිව්ව කුසලයේද බලන්න. දැන් මම මීට කලින් කියලා තියෙනවා කුසලයේ කියන්නේ කෙලස් තේරුම් අරගෙන නැති කරන එකේ කියලා විස්තර කරා. ඉතින් ඒක නෙවෙයිද මේ කියන්නේ. ඉතින් දැන් මගේ හිතුවක්කාර අදහසක්ද ඒක. මේ අය කියන පිරිකරක් හරි මොකක් හරි නෙවෙයිනේ. ඉතා ගැඹුරු විදියට මිහිරි විදියට කුසලය පහදලා දීපු තැනක් මේ සබිය සූත්‍රය. අපිට ඕන එකක් කියන්න බෑ නිසා පිරිකරක් ගැන හරි දෙයක් හරි මේ අර කුසලෙ මේක. කුසලයේ කියන්නේ ප්‍රසන්දි විඥානයක් ප්‍රසන්දි විඥානේ නිරෝධ කරමින් වාසය කරන එක්කෙනා. අපපතිත විඥානයක් තුල වාසය කරන එක්කෙනා. එතකොට එහෙනම් එයා කෙතෙනුත් ඇවිල්ලා කෙතේ වපුරන්න දෙයක්වත් එයාගේ නෑ. ඒ බීජ පැලවෙන්නේ නෑ. එතකොට පැලවෙන්නේ නැත්තම් එතන තණ්හාව නැමැති ජලය ඇත්තෙත් නෑ. ඒ ප්‍රකාශ කළානේ මේ වෙනස් වෙන විපරිණාම තත්වයට පත් වෙන මේ රූපය තණ්හා සාගත සිතින් අල්ලනවයි කියලා. අල්ලන්න දෙයක් නැහැ. අල්ලලා තියෙන්නේ අර නම් කරපු සංඥාව. ඒකට කිව්ව රූප සංඥාවයි කියලා. ඒක අපි අල්ලගෙන තියෙනවා. මේ මමයි කියලා. ඒක තණ්හා සාගත සිතින් අල්ලගෙන තියෙනවා. වේදනාවත් එහෙමයි අනිත් ධර්මත් එහෙමයි තණ්හා සහගත සිතින් අල්ලගෙන තියෙනවා. ඒ තණ්හා සහගත සිතින් අල්ලගන්නපු නිසා තමයි රූප දිට්ඨියක් වේදනා දිට්ඨියක් සංඥා දිට්ඨියක් සංකාර දිට්ඨියක් විඥාන දිට්ඨියක් කියන මේ සක්කාය දිට්ඨියක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඒකට ප්‍රසන්දි විඥානය කියලා කියන්නේ. තණ්හා සාගතින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ලං කළා කිව්වා. ඒ නිසා මේ කර්මය නැමැති ශේස්ත්‍රයත් ප්‍රසන්දි විඥානය තෘෂ්ණාව නැමැති ජලයත් ලං කළා පෙන්නවා. එතකොට කුසලෝ තාදි පෞච්චතේ තතත්තා ඒ ප්‍රසන්දි විඥානය උපදවන්නේ නැති අපපතිත්‍ිත විඥානය වාසය කරන. ඒ කියන්නේ දැන් අපි මුල්ම බණ කතාව මට මතක් වෙනවා YMB කී දේශනා කරනකොට කුසලයේ කියන එක තෝරපු විදිය. එදා කුසලයේ කියන එක තේරුවේ කොහොමද? අලෝභ අදෝස අමෝහ මුල් කරගෙන යම් ක්‍රියාවක් ඇහෙන් බලනවා නම් අන්නේ ඇහෙන් බලන එකට කුසලයේ කියලා කිව්වා. කනෙන් අහන එකට කුසලයේ කිව්වා. දිවෙන් රස ලබන එකට කුසලයේ කිව්වා. ඒ ක්‍රියාවට. එතකොට ඒකම තමයි මේ වෙන විදිහකට කියන්නේ. එතකොට කෙලස් තේරුම් අරගෙන නැති කිරීමක් කුසලයේ කියන එක තමයි බුද්ධ ආගමේ කුසලයේ කියලා පෙන්වන්නේ. ඒ නිසා තමයි කුසලය හොයාගෙන ගියේ. පිරිකරක්වත් දෙයක්වත් නෙවෙයි. නමුත් වර්තමානයේ කොච්චර මේක වෙනස් වෙලාද කියන එක පැහැදිලිව තියෙනවා කුසලයේ කියන එක. මේ පින් කියන එක අස්සෙම ඔබාගෙන තියෙනවා. එතකොට ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරන කෙනෙකුට ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරන තැනත්තාට මේක තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. අනිත් එක්කෙනාට තේරුම් ගන්නට බෑ. මොකද්ද මේ ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න බෑ. එතකොට අර චේතනා සූත්‍රයේ පෙන්නුවේ අපිට හැමතිස්සෙම අරමුණු වෙනවා එක්ක මේ මොහොතේ
එහෙම නැත්තම් අපි අරමුණු කරපු අරමුණක් සිහිවීමෙන් ප්‍රසන්නසිත උපදවනවා. එහෙමත් නොවෙන්න පින්වත්නි අපි ඒ දෙයට කියන්නේ මම කවදාවත් හිතූ දෙයක් නෙවෙයි මේ මට කල්පනාවට ආවේ කියලා. ඒ අනුශය වශයෙන් තියෙන අතීත ආත්ම භාවයක් තුල තිබිච්ච දෙයක් යම්කිසි එක්ක ධානයක් ලැබෙන වෙලාවේදී මතුවෙන්න පුළුවන්. ඒ වගේ ගැඹුරු සිතිවිලි ලෝකයක් තුල මතුවෙන්න පුළුවන්. අනුශේති කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒකයි. ඒ නිසා මේ අවස්ථා තුනේම එතකොට අවස්ථා තුනටම තියෙන්නේ සබ්බ කෝස මූල බන්ධනා කියන එකමයි අවස්ථා තුනට. මේ අවස්ථා තුනේ තියෙන්නේ මේ මොහොතේ හෝ පෙර සිහිවීමක් හෝ එහෙම නැත්නම් අනුශේ ධර්මයක් හෝ නැගී හිටිය ප්‍රසන්න විඥාණයට තියෙන්නේ අර සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කියන එක. මේ අපිට විද්‍යාව නිසා නෙවෙයි අවිද්‍යාව නිසාම ඇති වෙන දෙයක්. ඒ නිසා තමයි සංකාර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර ධාන සිත්වල උපදවන ඒවට ආනෙන්ජාභි සංකාර කියලා කිව්වා. එතකොට මේ සංකාර වර්ග තුනම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා අර දෙවියෙක් වශයෙන් හෝ මිනිස්සෙක් වශයෙන් හෝ එහෙම නැත්නම් බ්‍රහ්මෙක් වශයෙන් හෝ උපදවන ප්‍රසන්දි විඥානය එහෙම නැත්නම් කෝෂයේ හැටි බුදුරජාණන් වහන්සේ සබ්බ මූලයේ හැටියට පෙන්වුවේ අවිද්‍යා ආදී ධර්ම. එහෙම නොවෙන්ට අර සාස්වත දෘෂ්ටියක් කෙනෙකුට පහළ වෙන්න විදියක් නැහැ. දැන් බුදු කෙනෙක් ලෝකේ මනුස්ස ලෝකෙම විශේෂයෙන් පහළ වෙන්නේ ඒ අයට මේක වටහලා දෙන්න පහසුයි. ඒක පහසු මොකද කෙටි කාලයක් තුළදී මේ කියන ධර්මතාවලට මූණ පාන්න සිද්ධ වෙනවා. කැඩෙන ඒවට, බිඳෙන ඒවට, දිරණ ඒවට, නැති වෙන ඒවට මූණ පාන්න සිද්ධ වෙනවා. වෙන දීර්ඝායුෂ තියෙන දේවනිකායක උත්පත්තිය ලැබුවොත් ඒක ඒ තරම් ඉක්මනට ප්‍රකට වෙන්නේ අල්ප ගණන් ගිහිලා සිද්ධ වෙන දෙයක් ඒක. ඉතින් යාට තෝරලා දෙන්නේ කොහොමද ඒක? හරි අමාරුයි. ඉතින් ඒ නිසා පින්වත්නි අර මේ මිනිස්යාට හිතා ඉක්මනට මේ සිදුවෙන නිසා වහාම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පුළුවන් තරම් ඒව අමතක කරලා දාන්න උත්සාහ කළාට අපිට සත්‍ය වටහා ගැනීමේ අවස්ථා බොහොම තියෙනවා ජීවිතේ. නමුත් අපි අමතක කරනවා. අමතක කළ කටයුතු කිරීමෙන් අපිට පස්සේ සමහර විට පසුතැවීමකටපත් වෙනවා. එහෙම නැත්නම් මේ දැන් මේක තේරෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් දැන් අවශ්‍ය ප්‍රමාණයට සිහිය තියාගන්න බෑ කියලා හිතනවා. අවශ්‍ය ප්‍රමාණයට ශරීරය පාලනය කරගන්න බෑ කියලා හිතනවා. අර කාලේ ගත වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ධර්ම මට ඇවිල්ලා තියෙනවා කියලා පසුතැවීමකටපත් වෙනවා. එහෙම වෙන්න ඕනෙත් නෑ. ඉතින් අපිට මොනවා හරි දැනීමක්, වැටහීමක්, අවබෝධයක් යම් අවස්ථාවක අල්ප මාත්‍රයකින් හරි දැනුණු වෙලාවක ඒ වෙලාවේ ඉඳලා අපි නැගී හිටින්න ඕන. අපි ඉස්සරහා පිටුපස බැලීමෙන් ඇති වැඩක් නැහැ. තත්ත විපස්සනා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අර ගත වෙච්ච පිටුපස හෝ පහළ වෙන්න තියෙන ඉදිරිපස හෝ බලන කී යෝගියෙකුට කිසිම ගැළපීමක් නැහැ. ඒ දෙක ගැන හිතලා පශ්චත්තාප වීමේ තේරුමකුත් නැහැ. අවශ්‍ය කරන්නේ යම් ශේෂ මාත්‍රයක් හරි දැන් මේ වෙලාවේ වැටහිලා තියෙනවා නම් ඒ වැටහීම ඔස්සේ නැගී හිටීම පමණයි.
ඒ සඳහා අපි ගත යුතු මහන්සිය ගන්න ඕන. දැන් කාලේ ගත වෙනකොට හුඟක් දේවල් හුඟක් කට්ටිය බය වෙන්නේ මේ මතකෙ හිටින්නේ නැහැ කියන කාරණේ. ඒ මතකෙ හිටින්නේ නැහැ කියන එක ගැන ලොකුවට කල්පනා කරන්න එපා. මතකය කියලා කියන්නේ දැන් මේ ගාථා ආදී පද වචන ඕව මතක තිබුණයි කියලා ඒ තරම් ලොකු ඵලයක් ලැබෙන්නේ නැහැ. මතකය නෙමෙයි ඌමනා කරන්නේ අවබෝධය කියන එක. අවබෝධය කියන එක ආලෝකයක් වගේ. යමක් ප්‍රකාශ කරාම යම් සංසිද්ධි මාලාවක් ඔස්සේ යම් කිසි විවෘත අදහසක් මනසට ඇතුල් කරාම මනසින් උපදවන ශක්තිය තමයි අවබෝධය. අපිට මේක වැටහුණා. එතන වචන වලට ඉඩක් නැහැ. පදවලට කාලයට කිසි දෙයකට එතන ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊතර තියෙන්නේ අවබෝධය පමණයි. අන්නේ අවබෝධය කියන එක මතක තියාගන්න දෙයක් නෙවෙයි. මේ මොහොතේ එළඹ සිටින ආකල්පය උඩ උපදවන දෙයක් තමයි අවබෝධය කියන්නේ. උපදින දෙයක් තමයි අවබෝධය කියන එක. දැන් ඒ කාලේ අපිත් හුඟක්ම තරුණ කාලේ අපි ඒක ගැන හුඟක් පශ්චාත්තාප වුණා මතක නැති වෙයි ඒ ආදී වශයෙන් විවිධ දේ ගැන ඒ නිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන් වහන්සේ එදා සම්මත වර්ෂයෙන් 35 වසරක් ගත වෙන මොහොතේ සම්මා සම්බෝධියටපත් වෙලා යම් තත වචනයක් සත්‍ය වචනයක් ලෝකයට ප්‍රකාශ කළා නම් මේ පිරිනිවන් පාන්න යන මොහොතේ ඒ දේ ඒ විදිහටම වෙනස් නැතුව ප්‍රකාශ කරනවා. ඒ කල්පනාවේ මොකක් ආන්නේ මේ අවබෝධයක් ඒ තියෙන නිසා. ඒක අවබෝධමත් මිනිසයාට ওই කියන මතකයේ නෙවෙයි තියෙන්නේ. ඒ අවබෝධය ලැබුණු දවසේ ඉඳලම අවසානය දක්වාම අවබෝධයයි තියෙන්නේ. ඒ නිසා ඒ අවබෝධයෙන් ප්‍රකාශ කරන දේ වල වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ පින්වත්. අනිත් කාරණේ දැන් අපි මතකයේ ගැන මතක තබා ගැනීම පිළිබඳ බීතියක් අපිට තියෙනවා නම් ඒ බීතියටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි ප්‍රමාණය ඉක්මවා අපිට දරන්න බැරි ධාරිතාවකට අපි ඔසවාගෙන ඉන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න ගණනාවකට මැදි වෙලා අපේ ජීවිතේ අපි ගත කරනවා. වයසක ජීවිතේ. වයෝවෘද්ධ ජීවිතේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා අපි ගත කරනවා. ඒ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ගත කරනකොට ස්මරණ ඥානය කියන එක නැති වෙනවා. ස්මරණ ඥානයක් ඇති වෙන්නේ නැහැ. තරුණ කාලේ ප්‍රශ්න තියෙනවෙකට ප්‍රශ්න අඩුයි. මොකද මේ ප්‍රශ්න වැඩි හිටියෝ බාරගෙන තිබුණ නිසා. අම්මා බාරගෙන නැති වුණා, තාත්තා බාරගෙන නැති වුණා, වැඩුමල් සහෝදරයෝ බාරගෙන නැති වුණා. ඒ තමන්ට බාර ගන්න මොකක් නැහැ. කන්න නිදා ගන්න ඔක්කොම හම්බ වෙනවා. කාලා නිදා ගන්න. ඒ දේවල් මතක තියෙනවා. දැන් ප්‍රශ්න ටික අම්මා තාත්තලා ගිහිල්ලා තමන්ට බාර දීලා දෙනවා. ඊළඟට දරුවොත් තමන්ගේ අනිත් ප්‍රශ්න දරුවන්ගේ දරුවත් ප්‍රශ්න තමන්ට බාර දෙනවා. එහෙම ඉතින් මේ සඳහා සමය ගත කරන මිනිස්සයට මතකයක් හිටින්න විදියක් නැහැ. නැත්තම් මම කල්පනා කළා එක්තරා අවස්ථාවක ඒ උඟක්ම ළමා අවස්ථාවේ තරුණ අවස්ථාවේ ගාථා පාඩම් කරමින් ලොකු හාමුදුරන්ට පාඩම් දෙන කාලේ මට මතක් වෙනවා. මතක් වුණා මම කොච්චර කාලයක් ගාථාවකට වෙන් කරනවද පාඩම් කරන්න ඒ ගාථාද මම ඉතා සුළු කාල වේලාවක් ගත කළා ඒ මොකද ලදරු බව. ඉතින් මම ඒක බලාගෙන ආවා දැන් මොකක් හරි වෙනසක් තියෙනවා. වෙනසක් නැහැ.
වෙනසක් නැහැ. ඒ මොකද මට එහෙම ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. මට හැමදේම මම නිදහසේ ඉන්නවා. ඉතින් ඕවට 아무තු මනෝවිද්‍යාවක් ඕනේ නැහැ තෝරන්න. තමන්ගේ මනස දිහා බලන්න. තමන්ගේ මනස දිහා බලුවා තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. නමුත් එහෙම වුණත් ඒක ගැන පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ. මතකය නෙමෙයි ඕන අවබෝධයයි. මතකය කියලා කියන්නේ යම් යම් දේවල් වල නම් වචන, ගාථ සූත්‍ර, පද සිද්ධි ඒවා ඊතරම් විශාල දෙයක් හැටියට හිතන්න එපා. අවශ්‍ය කාරණේ අවබෝධයයි. ඒ අවබෝධය කියන එක ආලෝකයක් නම් ඒ ආලෝකයේ තුල ඉඳගෙන තියෙන ක්‍රියාව පින්වත්නි වැහිලා සිද්ධ වෙන ක්‍රියාවක් වෙන්න බෑ. ආලෝකයේ ඉඳගෙන කියන්නේ. ඇහෙන් බලන එක, කනෙන් අහන එක, දිවෙන් ආහාර ආදී රස ගන්න එක, ශරීරයෙන් ස්පර්ශ කරන එක, නහයෙන් ගඳ සුවඳ ගන්න එක ආලෝකයේ ඉඳගෙන සිදුවෙන දෙයක් නම් ඒක වැහිීමකට ලක් වෙන්න බෑ. ඒ වගේම ඒ ක්‍රියාව අඳුරු ක්‍රියාවක් වෙන්න බෑ. ඒ ආලෝකයේ තුල ඉන්න නිසා අඳුරු ක්‍රියාවක් නොවන නිසා ඒ ක්‍රියාවත් ආලෝකය වගේමයි. ඒ නිසා ඒකට කියනොත් තතත්තා කියලා. ආලෝකයයි ක්‍රියාවයි දෙකම එක වගේ නිසා අපි ඒකට කියනවා තතත්තා කියලා. එසේ වූ ඒකෙම ඉන්නවා. වෙනසක් පේන්නේ නැහැ. දැන් අපි අවිද්‍යා ආදී අන්ධකාරයක ඉන්න නිසා පින්වත්නි අපි ආලෝකයක ඉන්නවා කියලා කියන්න බෑ. ඒ ආලෝකයක ඉන්නවා කියන්න බැරි නිසා අපේ ක්‍රියාව අඳුරුයි. අඳුරු නිසා අර තතත්තා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ ක්‍රියාවත් අඳුරුයි, අඳුරේ වාසය කරනවා. ඔය වෙනසක් නැහැ. ක්‍රියාවෙන් අඳුර නැති කළෙත් නැහැ. අඳුරෙන් ක්‍රියාව ආලෝකමත් වුනේත් නැහැ. අඤ්ඤමඤ්ඤතාවයක් ඇති වෙන්න විදියක් නැහැ. කිසිසේත් එහෙම සිද්ධ වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි පිරිසිදු නුවණ, ප්‍රසන්න නුවණ කියන එක ඊටාම වැදගත් වෙන්නේ. දැන් අපි යම් යම් අභ්‍යාසවල යෙදෙනවා. අපේ සිත කිසියම් එක අරමුණක පිහිටවන්න. අභ්‍යාස. ඉතින් පුංචි කාලේ ඉඳලම කරන්නේම අභ්‍යාසනේ. ඉතින් දැන් මෙතනත් අභ්‍යාස කරනෝ අර සිත අරමුණක පිහිටවන්න. දැන් අපි මෙතනත් කුඩා අභ්‍යාසයක් කළා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානම් බුද්ධෝ අභ්‍යාසය. ඒ අභ්‍යාසය මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත්. ඒ වේගය කොච්චර වැඩි කරගන්න පුළුවන්ද අපිට? ඒ වේගය වැඩි කරන ප්‍රමාණයකට අන්න ඒක හොඳට භාවිත වෙලා තියෙනවා, බහුලීකృత වෙලා තියෙනවා. අභ්‍යාසය සාර්ථකයි. ඒ ඊටාම වේගවත් වුණොත් ඒ ක්‍රියාව වේගවත් වෙනවා කියන්නේ සතිය ඒහා සමානව තිබුණොත් ඒ ක්‍රියාව ඒ අභ්‍යාසයේ ඵලයක් තියෙනවා. ඒ නිසා තමයි සමහර ওই තේරවාදී රටවල් වල බුරුමයේ වියට්නාම් ආදී රටවල් වල විවිධ අභ්‍යාස ලබා දෙනවා අර වේගෙන් සිත පුරුදු කරන්න. දැන් කුඩා කාලේ
මට මතකයි අපිට දීපු අභ්‍යාසයක් තමයි බුද්ධං ධම්මං සංඝං. සංඝං ධම්මං බුද්ධං. බුද්ධං ධම්මං වේගින් අභ්‍යාස කරනවා. ඒකෙන් ලැබෙන මොකක්වත් නැහැ. එකම දේ මොකද්ද? මේ යම්කිසි දෙයකට ඊතා වේගෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවට සිහිය ඒ හා සමානව තියාගන්න පුළුවන්ද කියන එක. ඒ අභ්‍යාසයේ ඵලය සිහිය තාවරව තබා ගැනීමයි. ඒ ක්‍රියාව ප්‍රමාද වෙන්න, ඒ කියන්නේ හිමීට සිද්ධ වෙන තාක්කල්ම සතිය හරියට දියුණු වෙලා නැහැ. දැන් මරණ සති සූත්‍ර ගැන මේ ඇත්තන්ට කියනකොට කොහොමද ප්‍රකාශ කළේ? ඒ අභ්‍යාසය ඉතා ගැඹුරු එකක්. ඒ අභ්‍යාසය මරණ සතියේදී ප්‍රකාශ කළේ පටන් ගත්තෙම ඉතා ගැඹුරු තැනකින් මේ දවසක් මට මේ දිවි පෙවෙත ගෙවා ගන්න පුළුවන් නම් ඇති මේ ධර්ම විනය ශාසනයේ කාන්න ඒ දවසක් ගත කරනවා කියන එකවත් මට තේරෙන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට මේ මරණය සිද්ධ වෙනවා. තව කෙනෙක් වරුවක්. තව කෙනෙක් එක බත් පිටක් කටට අරගෙන ගිලින ප්‍රමාණය. එක උස්ම රැල්ලක්. මේ ආදි වශයෙන් මේ අභ්‍යාසයේ තියුණුවක් පෙන්වන්නේ. වේගින් අභ්‍යාසය කරගෙන යනකොට කාලය ඉවත දානෝ මරණය ලං කරලා පෙන්නනවා. කාලය ඉවත දානෝ මරණය ලං කරලා පෙන්නනවා. එතකොට එහෙනම් කාලය විසින් මරණය වහලා තියෙනවා. කාලය විසින් මරණය වහලා තියෙනවා. මනසේ මායාව. කාලය කපා හරිනෝ මරණය ලං කරනවා. එතකොට ඒ යෝගාවචරයගේ යම් අභ්‍යාස ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව මරණය ලං වුණා. ඒ මරණය තමා ඊතා වේගින් මරණය සිදු වෙන බව, බිඳි බිඳි යන බව අවබෝධ කරනවා. එතකොට මේ අභ්‍යාස කියන්නේ ඊතා වැදගත් දෙයක්. ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අභ්‍යාසයක් දුන්නේ. ඒක ක්‍රමයෙන් කොහොමද අර ලං කරමින් මේ අනිත්‍යතාවය අවබෝධ කරන්නේ. ඒක තේරුම් නොගෙන කොපමණ කල්පින්වත්නි අපි ඒ අවබෝධය අපිට ඒ ප්‍රමාණයට කොපමණ දුර පිරිසුදු ඥානය පිහිටවන්න, පිරිසුදු සතිය පිහිටවන්න හැකියාව තියෙනවද කියන කාරණය අපිට ඇති වෙන තාක්කල්ම ওই මතක තියාගන්නවයි කියන එකෙන් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. දැන් මම දන්නෝ කොහොමත් හුඟක් අයට මතක නැහැ කියලා. හැම දෙයක්ම මේ අයට මතකත් නැහැ, අවබෝධයක් නැහැ. දෙකම නැහැ. දැන් මරණ සතිය ගැන මතක් කරනකොට ඒක මම මතක් කරනකොට තමයි කල්පනාවට එන්නේ. එහෙම දෙයක්. ඉතින් මං කැමති නෑ මේ මරණ සතියේ මේ සිද්ධිදාමය මතක තියාගන්න ඕනේ. ඒකෙන් ප්‍රකාශ කළ අවබෝධය මේ ඇත්තන්ට පැමිණලා තියෙනවද කියන එකයි මට පරීක්ෂා කරන්න ඕනකම තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. සිද්ධිදාමයෙන් ඇති වැඩක් නෑ. ওই හැම එකම සිද්ධිදාමයක් තියෙනවා. හැම දේශනාවකම. දැන් මේ දේශනාවෙත් ලොකු සිද්ධිදාමයක් තියෙනවා. ගොවියෙක් ඉන්නවා, කෙතක් තියෙනවා, බීජ තියෙනවා, වතුර තියෙනවා, කිසියම් ක්‍රියාවක ඉන්නවා, සිද්ධිදාමයක් තියෙනවා. ওই සිද්ධි ටික මතක තියාගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ. Taman එළඹුණාද හරි තැනට? හරි තැනට එළඹුණාද? එළඹිලා අපි සතිය ඊතා වේගින් අපිට කොච්චර දුරට මේක ඒ තැනට පිහිටවන්න හැකියාව තියෙනවද? අර කාලය මරලා දාලා, කාලය ඉවත් කරලා. මේ මනසේ හදන මායාව ඉවත් කළා. අපිට ඒක වෙනස් වෙන්න පුළුවන්. අර කුසලය කියන එකට පරිවර්තනය ගන්න පුළුවන්.
එතකොට යම් තණ්හාවක් යම් දිට්ඨියක් උපාදානයක් එහෙම නැත්නම් යම් නිත්‍ය සංකල්පනාවක් ඒ හැම දෙයක්ම පැමිණී අපේ අර කාලයයි මනසේ මායාවයි නිසා ඒක කපා ඉවත් කරලා කුසලයේ කියන තැනට එන්නේ. අන්න ඒ නිසා තමයි අර පුරාණ බණ පොත්වල තියෙන්නේ පුතුජනෝ පිම්පව් කරනෝ රහතුන් කුසල් කරනෝ. කුසලෝ තාදි පෞච්චති තතත්තා. තාදී උත්තමය ළඟ තමයි කුසලයේ තියෙන්නේ. මරණය නැති තැන කුසලය. ජරාව නැත්තන කුසලය. ප්‍රසන්න විඥානය නැත්තන කෙත නැත්තන වපුරන තැනක් නැති බව මේ තනින් හැම තැනකින් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එතකොට පේනවා මේ සබිය පරිබ්‍රාජක තුමා මේ විදියට බුදුරජාණන් වහන්සේ ඊටා මිහිරි විදියට දේශනා කරන නිසා මේ ධර්මය දැන් හොඳටම තේරිලා තියෙන්නේ. තේරුණාට බුදුරජාණන් වහන්සේ නැවත නැවත අහන වෙන ඒවා. ඒ අහන්නේ ඇයි? හරියට අමාපල කඩන්න වගේ මේ මිහිරියාව අප්‍රමාණයි. ඒ අප්‍රමාණ මිහිරියාවට බැඳිලා බුදුරජාණන් තව දේවල් අහනවා. ඒ නිසා තමයි ප්‍රශ්න 20ක් මහලා තියෙන්නේ. එකෙන්ම තේරුණා. මොඩේක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ ආපු හැටියම පැහැදුනා. අවස්ථාව දුන්නා ඕන ප්‍රශ්නයක් අහන්න කිව්වා. හැම එකටම උත්තර දෙනවා කිව්වා. හේතුව ප්‍රත්‍යක්ෂ සාධකයක් සහිතව උත්තර දෙනවා. තමාට මේක දැක ගන්න පුළුවන් ඒදලුදී පැහැදුනා. ඉතින් මේ ප්‍රශ්න අහමින් ගිහිල්ලා ඊටාම ප්‍රීතියටපත් වෙලා නමෝ තේ පුරිසාජඤ්ඤ පුරුෂ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. නමෝ තේ පුරිසුත්තම පුරුෂෝත්තමයන් වහන්සේට নমස්කාර වේවා. සදේව කස්මින් ලෝකස්ස නත්ති මේ පටිපුග්ගලෝ මේ දෙවි මිනිසුන් අතර ඔබ වහන්සේ හා සමාන කෙනෙක් තවත් නැහැ. තුවං බුද්ධං ඔබ වහන්සේ ඒකාන්ත කොට බුදුරජාණන් වහන්සේ. තුවන් සත්තා ඔබ වහන්සේ ඒකාන්ත කොටම ශාස්ත්‍රයන් වහන්සේ. මේ ආදී වශයෙන් බුදු ගුණ සාගරයක් තව ගාථා 10කින් බුදුහාමුදුරන්ගේ ගුණ මේ සබිය පරිබ්‍රාජකතුමා ගායනා කරනවා. සාමීනි බුදුරජාණන් වහන්සේ මේ මහත් ගුණ ඇති ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් කොට සලකන්නේ මම කියලා ශ්‍රීපතුල වඳිනවා. බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් හැටියට සලකන්නේ. එපමණක් නොවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මට පැවිද්ද ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ නියමයක් තියෙනවා. අන්‍ය පරිබ්‍රාජකෙක් අන්‍ය ලබ්ධිකෙක් ශාසනයට ඇතුල් වෙනකොට පැවිදි බව ලබනවා නම් සිව් මාසයක් කාලය ගත කරන්න ඕන පරිවාස කාලය. පරිවාස කාලයක් තියෙනවා. ඒක තමයි නීතිය. නම් බුදුරජාණන් වහන්සේට එහෙම නීතියක් නැති නිසා ඒ වෙලාවෙම පැවිදි කරනවා. පැවිදි කළා සබිය පරිබ්‍රාජක සබිය රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් ඔයිට වඩා මම අනුශාසනා කරන්නේ නැහැ. මේ සූත්‍රය සුත්ත නිපාතේ සබිය සූත්‍රේ කෙටි අනුශාසනාවක් හැටියට තමයි දේශනා කරන්නට යෙදුනේ. ඒක දිහා බලලා මේ අයට වැඩි විස්තර ඉගෙන ගන්න පුළුවන්. ඒ සුත්ත නිපාතේ කිව්වහම මහා වර්ගයේ ඇතුළත් වෙලා තියෙන සබිය සූත්‍රය කියෙව්වහම මීට වඩා විස්තර තව දැනගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් සුළු වෙලාවක් භාවනා කරලා අපි මේ කතාව නවත්තනවා.
මම අවෛරී වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා කෙලෙස් ඉඳී බිය නැත්තෙක් වෙම්වා ශාන්ත සිත් නැත්තෙක් වෙම්වා ඉදිරිපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දකුණු පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පිටුපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා වම් පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා ඉහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දස දෙසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා
සිත් නැත්තෝ වෙත්වා සියලු සත්ත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ එත්වා කෙලෙස් සිඳී පිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ එත්වා සියලු සත්ත්වයෝ අවෛරී සාදු 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 කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුදු අනති සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලවක උත්ති සන්ත්‍රින්ද්‍රියෝච අප්පගබ්බෝ කුලේසු අනනුවිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝප උපවදේයොන් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි තසාවා ධාවරාවා අනවසේසා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්සකානු දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරන් නිසින්නෝ ආසයානෝ ආයාව විගතමිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉද දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ නහි ජාතු ගබ්බසේයං පුනරේ ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමෙන්තු තේ ඒතේන සච්ච භයා උපසමෙන්තු තේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමෙන්තු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරා කායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභා සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මා සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේව සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූ පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හොන්තු තේසං උපද්දවේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛප්පත්තාච භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 හොමෙන්දගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු